දැන් අපි අදෝස භාවනාවයි කරන්නේ. අදෝස භාවනාව. එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේක පෙන්නනවා අදෝස කුසල මූලය චින්තාමය ප්‍රඥාව පුරන. එතකොට චින්තාමය ප්‍රඥාවෙන් අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. ඒකෙන් අදි සීල ශික්ෂාව, උපේක්ඛා නිමිත්ත, අව්‍යාපාද විතක්කය, අඤ්ඤින්ද්‍රිය, අව්‍යාපාදූ පවිචාරය, භවේසන ප්‍රහාණය, සීලස්කන්ධය. ඊට එන අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා චින්තාමය ප්‍රඥාව කියන එක. ඒක පෙන්නනවා යම් අදෝස කුසල මූලයක් වේද එමගින් චින්තාමය ප්‍රඥාව ඇති වෙනවා. චින්තාමය ප්‍රඥාව යනු සමුදය අස්තංගමය ගැන සිතීමයි. අස්තංගමය දන්නේ එහි යම් ධර්මයක් නාබිනන්දති නාබිවදති නාජෝසායති ඉත්තති ලෙස මෙනෙහි කරන්නේ ඒ විඥානීය බැස ගැනීමක් වේද ඒ චින්තාමය ප්‍රඥා කොටසට ඇතුළත් වෙනවා. දැන් ඒ කියන්නේ දුක්ඛ නිරෝධය ගැන සිතීම චින්තාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. දැන් දෝෂ අකුසල මූලය වන්නේ සමුදය අගයන. දැන් බලන්න මේ බැලුමක් එහෙම යටට එබුවොත් ඒක කඩාගෙන විදගෙන උඩට එනවා වේගයෙන් නේද? ඒතර දැන් බලන්න අපේ සීයා කෑම කන්න ගිහිල්ලා තරහ ගිහිල්ලා කෑග ගහයා ඉල්ලන හොඳ කෑම ඉල්ලන්නේ නේ. ඉතින් දැන් ඒ කියන්නේ අගයන්නේ මොකද්ද? දුක්ඛ සමුදය. අම්බුණා නම් ඒක තණ්හා වෙලා දැන් ඊළඟ භවයේදීත් ඊළඟ පාරටත් ඉතින් ওই කතාවනේ ඇති වෙන්නේ නේ. එතකොට අදෝස කුසල මූලයේ තියෙනවා නම් නිරෝධය අගයනවා. ඒකේ අනිත් පැත්ත. තියෙන එක තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඉතින් හොඳට දුක්ඛ නිරෝධය ගැන හොඳට හිතන්න නේද? එතකොට ඒක කළාම අපි එහෙනම් යමු හතරවෙනි ස්ලයිඩ් එකට. ඒක පෙන්නනවා අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය. චින්තාමය ප්‍රඥාව සම්පූර්ණ වීමෙන් අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය පුරන. අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය යන කුමක්ද? එහි විතක්කේ නැත ਵਿਚාරේ නැත. කුමන විතක්කයක්ද? භවයේ යෑමේ විතක්කේ නැත. ඒ නිරෝධය සොයන නිසායි. දැන් චින්තාමය ප්‍රඥාවෙන් මම කිව්වනේ නේද? තමන් මෙනෙහි කරන්නේ දුක්ඛ නිරෝධය ගැන. ඒතර කුමන ਵਿਚාරයක්ද? නිර්වාණයම සමයි හොයන්නේ. ඒකම පතන. නිවනක් වේද? ඒ සියලු කෙනසුන්ගේ වෙන්වීම අනුසිදු වෙනවා. ඒ කියන්නේ නිබ්බාන is to be found within. තමන්ගේ තියෙන තණ්හාව සම්පූර්ණ නිරෝධ වීම තමයි මෙතන මේ නිර්වාණය කියලා කියන්නේ නේද? එතකොට දැන් ඉතින් දැන් බලන්න මෙතන මේ පෙන්නනවා ਵਿਚාරය කියන එක නේද? ඉතින් ਵਿਚාරය කියලා කිව්වහම ඉතින් තව මාර්ගය සොයනවා කියන අර්ථය. දැන් ඕගොල්ලෝ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙනගෙන තියෙනවා. එතකොට දෙතිස් ගුණක භාවනාව ආදි වශයෙන් කොහොම බලලා තියෙන සප්තබොජ්ජංගේ නේද? ඉතින් දැන් මේව බලලා දැන් ඉතින් කොයි එකින්ද වන් නිවන් දකින්නේ? හරියට මගෙන්ද? සප්තබොජ්ජංගේ. අනර ਵਿਚාරය. අර මලකට බඹරයින කතාව කිව්වේ. ආන්න ඒ වගේ. මේකේ කල්පනා කරන කොයි එකින්ද කියන එක නේද? ඒතර මේක පෙන්නනවා යම් කෙනෙක් අලෝභ කුසල මූලයේ උපදවා ඒ විඥානීය බැස ගැනීමක් ඇද්ද? එමගින් ඇතිවන්නා වූ තුන්වෙනියට සඳහන් කරන සවිතක්ක සවිචාර සමාධිය පුරුණ ලද්දේ අඩුම තරමින් මෙත්තාව ඇත්තේ ව්‍යාපාද නොවන්නේ අවිතක්ක විචාර මාත්‍ර සමාධියට සුදුසෙක් වෙන්නේ. කුමක් නිසාද? භවගාමී අකුසලයන් පහ කරන චිත්ත සමාධියට අඩිතාලම දමා ඇති නිසාය කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැන් අලෝභ කුසල මූලෙන් සුතමේ ප්‍රඥාව. ඒකෙන් සවිතක්ක සවිචාර සමාධිය දැන් ටිකට ඉස්සෙල්ලා කළේ නේද? අර දිබ්බ විහාර, ආර්ය විහාර ඔය විදිහට ආවේ. එතකොට මෙතන අදෝස කුසල මූලෙන් චිත්තාමය ප්‍රඥාව ඒකෙන් අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. එතකොට අර සවිතක්ක සවිචාර සමාධිය උදව්පකාර කරනවා අවිතක්ක විචාර මාත්‍ර සමාධියට යන්න. ඉතින් ඕක මේ පෙන්වන්න පුළුවන් අපි ගියොතින් එහෙම මේ අවසාන ස්ලයිඩ් එකට
11 වෙනි ස්ලයිඩ් එකට. දැන් ඕගොල්ලන්ට මෙතන මේ සම්බන්ධතාවයක් පෙන්වලා දීලා තියෙනවා. අපි මේක භාවනාවට ගන්න හින්දා අපි ආපහු මෙතෙන්ට එනවා. එතකොට මේ බලන්න චින්තාමය ප්‍රඥාව කිව්වහම අපි දුක්ඛ නිරෝධය ගැන සිතනවා. එතකොට අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධියදී කියනවා භවයේ යෑමේ විතක්කේ නැත. නිර්වාණයම සොයනවායි කියලා නේද? එතකොට එහෙනම් අර දුක්ඛ නිරෝධය ගැන සිතනවා නම් ඉතින් අපිට නිර්වාණයම සොයනවා කියන්නේ මෙතන කාරණා දෙකෙන් එකක් උඩින් එනවා නේද? ඊට පස්සේ දැන් බලන්න මේ සවිතක්ක සවිචාර සමාධිය ගත්තාම ඉතින් ඕගොල්ලෝ ඉගෙන ගත්ත භවපච්චයා ජාති ජාතිය දුකයි. එතකොට ඉතින් මේ සමාධිය මගින් අපිට යම්කිසි මෙත්තාවක් ඇති වෙනවද? මේ මෙත්තාව උදව් උපකාර කරනවා. ඒ කියන්නේ අපි කිව්වේ අර බැලුම් බෝලයක් කඩාගෙන බිඳගෙන උල්ට එනවා කියලා. දැන් 100ගේ මෙත්තාව තිබුණා නම් 100 කෑ ගහන්නේ නැහැ නේ. ඒ වෙලාවේ එතකොට ඒ මෙත්තාවෙන් අර රූපේ ඉක්මවීමක් කියන එක තියෙනවා. ඉතින් ඒ රූපේ ඉක්මවුවා නම් ආපහු ඒ රූපේ හොයන කතාව නැහැනේ. ඒ කියන්නේ භවයේ යෑමේ විතක්කය අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධි කාරණා දෙකකින් භවයේ යන විතක්කේ කතාව මේ සවිතක්ක සවිචාර සමාධියෙන් එක සිද්ධ වෙනවා. අර උඩින් එකක් ඇවිල්ලා චින්තාමය ප්‍රඥාව ඒක නිසා දුක්ඛ නිරෝධය. ඉතින් ඒකෙන් ඇති වෙන මේ අදිසීල ශික්ෂාව කියන එක. ඒකට අපි තාම ඇවිල්ලා නැහැ. ඔය අදිසීල ශික්ෂාව තියෙන්නේ මොකද්ද? පාණාතිපාතය කළොත් අපිට දේශය නේද? අදත්තාදානය කරොත් ලෝභය. පහ කළොත් අලෝභ දෝෂ අමෝහ. ඒ කියන්නේ සංස්කාර නිසා සුකෝණ රූප හොයන්නේ නැහැ. කෝතලී සූත්‍රය ඉගෙන ගත්තේ නේ. ඒව හොයන්න යන්නේ. එතකොට දැන් මේ මෙතනින් තමයි ඒක හොඳට තමන්ට වැටහෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව වෙනවා අපි පස්සේ ආපහු බලමු ඒක. එතකොට දැන් අපි හිටියේ අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය. අපි පෙන්වනවා මේ භවයේ යෑම විතක්කයක් නැත. ඒ නිරෝධය හොයන නිර්වාණයම සොයනවා කියලා ਵਿਚාර. එතකොට අපි හිටියේ ස්ලයිඩ් එක 4 වෙනි ස්ලයිඩ් එක. දැන් එහෙමනම් අපි එතනින් එනවා 5 වෙනි ස්ලයිඩ් එකට නේද? අදිසීල ශික්ෂාව. අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය පරිපූර්ණ වූයේ අදිසීල ශික්ෂාව පුරන. පාණාතිපාත අදත්තාදාන වැනි අකුසල ක්‍රියාවලියන් මගින් ලෝභ දෝෂ මොහ ඇති වෙන බව දන්නේ දක්නේ. එමගින් යම් ධර්මයක් පෙර පහ කරන ලද්දේද එම ධර්මිය නැවත උපදින බව දැන එම ධර්මයන්ට ඉඩ නොදීම සඳහා වෑයම් කරනවා. මේ විදිහට අදිසීල ශික්ෂාව පුරනවා. මේදී ਵਿਚාරයත් එමගින් නිවනට යමු මනසත් මේ උදව් උපකාර කරනවා. දැන් අපි පෙන්වනවා ඉස්සෙල්ලා පාණාතිපාතය කළොත් දේශය. අදත්තාදානෙන් ලෝභය. මේව පහ කරනවා නම් අලෝභ දෝෂ අමෝහ. දැන් ඉතින් සංස්කාර නිසා අපි සුඛෝණ රූප හොයන්නේ නැත්තම් අන්න අපි අදිසීල ශික්ෂාව කියන එකට එනවා. එතකොට එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්වනවා උපේක්ඛා නිමිත්ත කියන එක. එතකොට මේක පෙන්වනවා යම් සීලයක් වේද ඒ මගින් පහ කරන ලද ධර්මයන්ගේ උදව් උපකාරයෙන් යම් ධර්මයක් පෙර මනාකොට අත්පත් කරගෙන දුක් විඳාද උදාහරණ වශයෙන් මේ රැකියා මුළු මුදල් කුකුල් පට්ටේ දමාගෙන සතුන් මැරීම වැනි දේ කළාද එම සංස්කාරයෙන් අතහැරීම නිසා වන සුඛ ස්වභාවය මනසේ පවතින. එමගින් යම් වේදනාවක් පෙර විඳාද ඒ හැම වේදනාව දුක වශයෙන් සැලකීම දැන ගැනීම උපේක්ඛා නිමිත්ත වෙනවා. දැන් හිතන්න මම බලන්න මිනිස්සේ මේ කුකුල් පට්ටියක් දාගෙන මේ ඉතින් කුකුල් මස් කාලා ඉතින් සතු මරාගෙන ලේ පෙරාගෙන ජීවත් වෙනවා. එයාගේ යාළුවෙක් ඇවිල්ලා කියනවා මේ යන් යාළුවා අපි මේ පොයේ දවසට වෙසක් එකට කියන්නේ කුසිල් ගන්න කියලා. මෙයා කියනවා බෑමයි කියලා. ඒ පාර අර යාළුවා කොහොම හරි බලෙන් හරි අරයව ඇදගෙන යනවා. ඉතින් ඇදගෙන ගියාට පස්සේ ඔන්න දැන් එයාට පේනවා මෙතන මේ සිල් අරගෙන මිනිස්සු ඉන්නවා. ඒටි යත්ති මේවා කරන්නේ නැහැයි කියලා හැංගීම ඇතුව ඉන්නවා. දැන් ඉතින් අන්න වෙනදා යා මේ ලේ තවරගෙන ඇඟේ ලේ තවාගෙන අර සත්තු මර හිටියේ. දැන් පේනවා මේ මෙතන ඉන්න මිනිස්සු මේ කුඹියෙක් වුණත් ඒකට වැටෙනවා නම් ඒකව අරන් දානවා. ඒකට දැන් Tamanට පේනවා මම මේ ඉස්සර මම ලේ පෙරාගෙන මේ හිටපු ජීවිතේ ඒකට වඩා කොච්චර හොඳද මේ සිල් රැකගෙන මම මෙහෙම ඉන්න එක කියලා අර. ඒ කියන්නේ අර පෙර අත්පත් කරගෙන දුක් විඳද
ඒ සංස්කාරයන් අතහැරීම නිසා යාට දැන් සුඛයක් තියෙනවා. පාණාතිපාත අදත්තාදාන ඒක කරන්නේ නැති කම. එතකොට අන්නේ සුඛය නිසා තමන් කල්පනා කරනවා ඒ ඉහළ ඉස්සෙල්ලා කරා වූ දේවල් කුකුල්පට්ටි දාගෙන හිටපු වේදනාව දුක වශයෙන් දැනගන්නවා කියන්නේ. ඉතින් මේක හරිය හොඳයි. ඒ කියන්නේ දැන් අපිට මේ දස කුසලයෙන් මෙතන සිහි කරන්න පුළුවන්. දැන් පාණාතිපාත. දැන් අපි පෙන්වන්නේ අදත්තාදාන. දැන් ඕගොල්ලෝ රස්සාවක් කළා මහන්සි වෙලා ගියා ඉතින් ඔෆිස් එකෙන් නේද? බැනුම් අහන දේවල් ආදී වශයෙන් ඒවා ඔක්කොම සිද්ධ වෙනවා. දැන් ඕව කරන්නේ නැතුව ඉන්නකොට පේනවා නේ මං කොච්චර දුකක්ද අර ඉස්සරලා විඳලා තියෙන්නේ. දැන් කරන්නේ නැති එක නිසා අන්න සුඛයි කියන එක එනවා. ඉතින් ඒ විදිහට දස කුසලෙම සිහි කරන්න පුළුවන්. මිච්ඡා දිට්ඨිය. එයාකට බලන්න මුසාවාද. දැන් පරුසාවාද. දැන් ඕගොල්ලෝ කාට හරි බැන ඉන්නවා. ඉතින් දැන් තමන්ගේ මනස බොහොම සෞත්තු වෙන්නේ නේ. දැන් ඊට පස්සේ ටිකක් සමාධිගත සහගත ස්වභාවයෙන් තමන් හොඳට ඉන්නකොට කාටවත් බනින්නේ නැතුව අන්න බොහොම ශාන්තයි සිත නේ. එතකොට පේනවා නේද අර ඉස්සරම බැන හිටපු එක හරි සෞත්තු මේ වැඩේ කියන එක නේ. එතකොට ඒ කියන්නේ ඕගොල්ලෝ කාටවත් හිතින්වත් බනින්නේ නැත්තම් ඉතින් ඕගලන්ට සුඛයි. ඕගලන්ගේ සිත හරි ශාන්තයි ඒ වෙලාවට. දැන් අපි භාවනා කරනකොට මැස්සෙකුට හරි බනිනවා නේද? මේ මැස්සම කරදරකාරය මේ වටේ කරගෙනවා කියලා නේ. අර හිතෙන්වත් බනින්නේ නැත්තම් ඕක හොඳයි. ඉතින් ඕක හොඳ බේතක්. දැන් ওই ගෙදිද්දි එහෙම Tamanට ඉතින් ඔය හිතන්නකො මොකක් හරි එකක් මහත්ය හරි නෝනා හරි කවුරු හරි ළමෙක් හරි වැරද්දක් කරන දැන් ඉතින් ඇඟින් එනවා මේකට බනින්න ඕනි කියලා නේ. බයින්නේනෝ කල්පනා කරනවා නෑ මම හිතින්වත් කාටවත් බයින්න යන්නේ නෑ. අන්න එතකොට ගත්තාම අර උපේක්ඛාවට Taman ගිහිල්ලා තියෙන ස්වභාවය තියෙනවනේ. අන්න ඒක මතුවෙනවා. එතකොට අර කතාව ඔක්කොම අහකට යනවා. බොහොම හොඳ ටූල් එකක් භාවිතා කරන්න. ඉතින් දස කුසලයෙන් මේක මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මෙතන ඒක කළාම අපිට එනවා මේ අව්‍යාපාද විතක්කය කියන එක. ඉතින් උපේක්ඛා නිමිත්තට නැවත නැවතත් පුණා යොමුවන්නේ ඒ වැස ගැනීමක් වේද එමගින් අව්‍යාපාද විතක්කයට එළඹෙනවා. දැන් එයා හිතන්නේ සත්තු මරණ පාණාතිපාත අදත්තාදාන ඒවා ඒ සංස්කාරය කරන්නේම නැහැ කියලා නේද? ඒතර එහෙනම් පේනවා නේද මේ සංස්කාර දුක්ඛතාවය කියන එක එහෙමත් යනවායි කියලා. ඒ සංස්කාර කළාම ඉතින් ඒකේ ඇති වෙනා ওই දුක්ඛය. එතකොට ඒකෙන් අව්‍යාපාද විතක්කයට එළවෙනවා. එම යම් අව්‍යාපාද විතක්කයක් වේද එමගින් දේශය කියන එක බැස යනවා. ඉතින් අපිට දැන් පේනවා මේ චින්තාමය ප්‍රඥාවෙන් අපි අදි සීල ශික්ෂාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට ওই චින්තාමය ප්‍රඥාවෙන් ආවහම අපිට මේ ප්‍රියේ විප්‍රයෝග අප්‍රිය සංපයෝග හිතන් ඉවත් කරන්න පුළුවන්. ඒවා ඇවිල්ලා මේ සංස්කාර දුක්ඛතාවයෙන් නැති වෙන්නේ. එතකොට ඒවා නැති වෙලා යනවා කියන එකක් තියෙනවා. හොඳයි එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට මහත් වෙන ස්ලයිඩ් එකට. එතකොට මේක එනවා මේ අඤ්ඤේන්ද්‍රිය කියන එක. දේශයේ බැස යන්නේ අදෝසවන්නේ එමගින් අඤ්ඤේන්ද්‍රිය ඇති වෙනවා. අඤ්ඤේන්ද්‍රිය මගෙන් දුක්ඛ ආර්ය සත්‍යව යථාභූත දැනගන්න. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යථාභූතව දැනගන්න. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යථාභූතව දැනගන්න. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය යථාභූතව දැනගන්න. කොහොමද ඒක අපිට වෙන්නේ? කොහොමද මේ දුක්ඛ ආර්ය සත්‍ය යථාභූතව අපි දැනගන්නේ? දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා මෙතන මේ උපේක්ඛා නිමිත්ත අපි අව්‍යාපාද විතක්කේදී උපේක්ඛා නිමිත්තට පුණුපුණා යමුනා කියලා නේ. දැන් බලන්න පාණාතිපාතේ කරන එක්කෙනෙකුට දුකයි කියලා මරණේ දුකයි කියලා වැටහෙන්නේ නැහැ නේ. එයාට හිතන්නේ ඒක හොඳයි කියන එක. අදත්තාදානී කරන එක්කෙනෙකුට ජාති දුකයි කියලා වැටහෙන්නේ නැහැ. ඇයි අර සුත්‍රාණ හොරකම් කරගත්තට කමක් නැහැ කියන එක නේ. මතකද අපි ඔය පෙන්නවා. කාමයේ වරදවා හැසිරෙන එක්කෙනෙකුට ජරා ව්‍යාධි දුකයි කියලා එයාට තේරෙන්නේ නැහැ. දැන් අපි පාණාතිපාතේ කරන්නේ නැත්නම් අර උපේක්ඛා නිමිත්ත කිව්වනේ මම ඒව කරන්නේ නැහැ කියලා. එහෙනම් මරණීය දුකයි කියලා වැටහෙනවා. අදත්තාදානී කරන්නේ නැති නිසා ජාති දුකයි කියලා තේරෙනවා. කාමයේ වරදවා හැසිරෙන්නේ නැති නිසා ජරා ව්‍යාධි දුකයි කියලා පේනවා. එහෙනම් පේනවද මේ උඩින් තමයි මේ දුක්ඛාර සත්‍යයට ආවේ. මේ පාණාතිපාත අදත්තාදාන අතහැරලා නේද? 6 වෙනි ස්ලයිඩ් එකේ ඉගෙන ගත්ත දේවල් වල. එතකොට ඊළඟට මේක දුක්ඛ සමුදයාර්ය සත්‍ය යථාභූත දැනගන්නවා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය යථාභූත දැනගන්නවා. එතකොට මෙන්න මෙතන අපි මේ පෙන්නන්නේ මේකට උදව්පකාර වෙන්නේ මොකද්ද? අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය. මගින් පහ කෙවීමට උත්සාහ කරන ලද සමාපatti ධර්ම. ඒ සමාපatti ධර්මයන්ගෙන් තියෙන නිත්‍යභාවය කියන එක. එතකොට මේ සමාපatti ධර්මයන්ගෙන් ඇති වෙන නිත්‍යභාවය අයින් කරා නම් එහෙනම් අපිට පේනවා සමුදයක් ඇත
අස්තංගමයක් ඇත. ඒක නේද මේ කියන්නේ. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය. තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නිරෝධ වෙනකොට ඒක නිරෝධ වෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒකත් ඕගොල්ලන්ගේ භාවනාවට එනවා. ඒක අපි ලකුණු කරලා තියෙනවා මේ 11 වෙනි ස්ලයිඩ් එකේ. අපි ආපහු නැවතට අවිල්ල බලමු. එතකොට මෙතන මේ පාණාතිපාත අදත්තාදාන කරන්නේ නැති නිසා අර මරණය හැම දුකයි කියන එක තේරෙනවා නේද? එතකොට එහෙනම් අඤ්ඤින්ද්‍රිය පළවෙනි කාරණේ දුකයි කියන එක සම්බන්ධ වෙන්නේ මේ උඩින් ඇවිල්ලා. එතකොට ඊට පස්සේ අඤ්ඤින්ද්‍රිය තියෙනවානේ සමුදය අස්තංගමයි. දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය. අන්න ඒක ඉන්නේ අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය. අර සමාපatti ධර්මයන් පහ කළා නිත්‍ය භාවයක් නෑ. ඒක නිසා සමුදයක් ඇත අස්තංගමයක් ඇත කියලා තේරෙනවා. දැන් ඔය බලන්න මිනිස්සුන්ට මේ චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැති එක හේතුවක්. දැන් ඔය හතන්නකො ප්‍රොෆෙෂනලි හරි දක්ෂ වෙලා ඉන්නවයි කියලා. ඒ කියන්නේ ආදායම් හරියට එනවා බිස්නස් වලින් හරි නේද? ඒතකොට මේ මනුස්සයාට හිතෙන්නේ නැහැනේ මේක අනිත්‍යයි කියලා. කණ්ඩ හම්බ වෙනවා මේවා තියෙනවා මරම්පරාව පවත්වන්න පුළුවන් නිත්‍යයි. එයාට කිව්වට මේ සමුදයක් අස්තංගමයක් කිව්වට එයාගේ මනස ඒකට යන්නේ නැහැ. අර තමන්ගේ මේවා එක නිසා සමුදය අස්තංගමේ තේරෙන්නේ නැහැ කියන එක තියෙනවා. දැන් ඉතින් ඔයයි ඉහළටම ගන්න පුළුවන් එකනේ. මේ ඉහළ සමාධියින් වලට ගියා කියන එකනේ. අරූප ධානය වල මහා කප්ප 20000 40000 ගණන් හිටියා කියන එක නේද? අර ඒක අයින් කරාම අන්න සමුදය අස්තංගමේ තේරෙනවා. එතකොට එහෙනම් අපි හිටියේ ස්ලයිඩ් එකට ගියොත් 7 අපි හිටියේ. එතකොට දැන් එහෙනම් අපිට යන්න ඕනි 8ට නේද? දැන් පෙන්නනවා මෙතන අව්‍යාපාදූ පවිචාරය කියන එක. අව්‍යාපාදූ පවිචාරය යන කොහොමද? යම් අව්‍යාපාද විතක්කයක් වේද? ඒ මනාකොට බැස ගැනීමක් වේද? ඒ අව්‍යාපාදූ පවිචාරේ නම් වේ. කෙසේ බැස ගැනීමද? යම් දෝෂයක් පෙර කළාද? ඒ නැවත නූපදින පරිදි බැස ගැනීම. එනම් පූර්ව සංස්කාර නිසා සුඛයයි ගත්ත දේ දැන් දුක වශයෙන් බලන්නේ උපේක්ඛා නිමිත්ත මගින් සුඛේ පහවන්නේ දුක්ඛේ මතුවන්නේ යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍යෙම නැවත පුන පුනා ස්ථාපිත වෙනවා. දැන් අපි පෙන්වන්නේ නේද? පාණාතිපාතය කරනවා නම් මේක මේ මරණේ දුකයි කියලා තේරෙන්නේ නැහැ කියලා. දැන් පාණාතිපාතය අතහැරියා නම් මරණේ දුකයි කියලා තේරෙනවා නේ. එතකොට උපේක්ඛා නිමිත්තෙන් යෝක ආවේ නේද? එතකොට දැන් මේ උපේක්ඛා නිමිත්තෙන් ආපු එක දැන් මේ පාර පුන පුනා ඒකටම යනවා. එතකොට දැන් පේන්නේ මොකද්ද? කිසිම ආකාරයකින් දැන් තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා හිතන්නකෝ. ඕගොල්ලෝ මේ සංස්කාර අතහැරලා ඉන්නවා. යා කියන මේ පොඩ්ඩක් ඔය අදත්තාදානි කිව්වට ඔය චූට්ටක් ඉතින් මේක කරාට එච්චර හානියක් නැහනේ. දැන් තමන් ඒකට හරි යන්න පුළුවන් නේ. දැන් ඒකට ගියා නම් තමන්ට හිතෙන්නේ සුඛයි කියන එක නේ. යන්නෙත් ඒකටනේ. දැන් මේක හොඳට තේරුම් ගත්තා නම් දැන් පේනවා දුකම තමයි. එහෙමනම් පේනවද මේ යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍යව ඒ පුන පුනා ස්ථාපිත වෙනවා. අර දස අකුසලෙන් අයින් වෙන්න අපිට ඕක පේන්නේ. ඒකයි උතන පේන්නේ. එතකොට මේක සක්සස්ෆුල් වුණා මේ වෙලාවේදී. එතකොට එහෙමනම් ඉතින් දුකයි කියලා තේරුම් ගත්තා නම් සුඛයි කියන එක පහ වෙනවා. සුඛේ පහ වෙනවා දුක්ඛේ මතුවේ. දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. භවසේහන ප්‍රහාණය. 9 වෙනි ස්ලයිඩ් එක. මෙසේ ධර්මිය දුක වශයෙන් මනාවකට වටහා ගන්නේ භවසේවණිය දුරු කරනවා. කුමන භවයක්ද? මේ අන්තරා පරිනිබ්බාන නොවී සිට පිරිනොම් පෑම දක්වා සඳහන් වන ඕනම භවයක් විය හැකියි. ඉතින් ඕකේ මේ පෙන්නනවා අර කේමක සූත්‍රයේ අස්මිතිය පහ කිරීමට උත්සාහ කිරීම. ඒක පෙන්වනවා මේ අනාගාමියට අස්මිතිමාන, අස්මිති ඡන්ද, අස්මිති අනුසය තියෙනවායි කියන එක එහෙම පෙන්වනවා සංයුත්තනිකායේ. ඒ වගේම තමයි ඔය බොජ්ජංග සංයුත්තේ සීල සූත්‍රයේ ඒකේ පෙන්වනවා ඔය අන්තරා පරිනිබ්බාන කියන කතාව. ඒ කියන්නේ දැන් හිතන්න බලන්න පුද්ගලයෙක් මේ භවයේම එයා රහත් වෙලා ආශ්‍රව නැසලා මෙතනින් පස්සේ කොහාටවත් යන්නේ නැහැ. හොඳයි අපි හිතමු එයාට ඒක කරගන්න බැරි වුණා කියලා. ඒ බැරි වුණාම තව එක්කෙනෙක් මේ මගදී ඒ කියන්නේ මෙතනින් මල කොහෙවත් ඉපදෙන්නේ නැතුව අන්න එතෙන්දී මේ අන්තරා පරිනිබ්බාන කියන එක සිද්ධ වෙනවා. එතකොට එහෙමත් කරගන්න බැරි වුණා නම් තව පුද්ගලෙක් අකනිට්ටාවට ගිහිල්ලා පය තිනකොට එයා ආශ්‍රව නැසනවා. තවත් පුද්ගලෙක්
අකනිට්ඨාවේ ඉපදිලා මධ්‍යම කාලයක් ඉඳලා ආශ්‍රව නැසනවා. තව එක්කෙනෙක් ඒ අකනිට්ඨාවේ අන්තිම කාලේ වෙනකන් ඉඳලා ආශ්‍රව නැසනවා කියන එක තියෙනවා. ඒ අකනිට්ඨාවට ගියොත් ඉතින් තව භවයක් නැහැ, එතන ඉවරයි. එතකොට ඕකත් කරගන්න බැරි වුණා නම් තව එක්කෙනෙක් මේ සුද්ධාවාසයක හරි බ්‍රහ්මතලයක හරි එයා ඉපදෙනවා. ඉපදෙලා එයා අකනිට්ඨ සෝතගාමි. ඒ කියන්නේ අකනිට්ඨාව දක්වා ගිහිල්ලා මේ ආශ්‍රව නැසනවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ බුදුහාමුදුරු පෙන්නන්නේ මෙතන පෙන්නන්නේ. දැන් මේ අන්තරා පරිනිබ්බාණය නොවී සිට ඒ පිරිනාම පෑම දක්වා තියෙන සීලොබ භවයන් ඔය කිව්ව භවයන් ටික තමයි මේ කියන්නේ. කොට ඒවා ඔක්කොම ඒ භව සේවනයේ කියන එක දුරු කරනවා කියන එකයි. ඉතින් දැන් ඕගලන්ට පේනවා දැන් අපි මේ දුක වශයෙන් ඒ දන්නවා නම් දකින්නවනම් ඔය කේමක සූත්‍රයේ අර්ථය ඒ සුඛේ නිසා වන අස්මිතිය නැති වෙනවා. මේ සුඛය කියලා අරගෙන මේ අස්මිතියක් අපිට තියෙන්නේ නේද? එතකොට ඒ අස්මිතිය නැතිවීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් භවයකට යෑමට නොසිතෙනවා. ඒක වැළකෙනවා කියන එක එනවා. ඔයගොල්ලෝ දන්නවා භවපච්චයා ජාති ජාතිය දුකයි. එතකොට භවයකට නොයන්නේ අකුසලේ පහ කරනවා. භවය අත්හරින්න නැත්නම් ඒක අකුසලයක්. ඔය බුදුහාමුදුරු සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ කියනවනේ ඔක නේද? ඒ කියන්නේ සෙවිය යුතු දේවල් නොසිය යුතු දේවල් කියලා. ඒකේ බුදුහාමුදුරු පෙන්වන මේ මොකක් හරි එකක් කරාම ඒකේ ඔයගලන්ගේ මේ අකුසලය මේ පහ වෙනවද? ඒ කුසලයේ හැම ඇති වෙනවද? අන්න ඒව දේවල් සෙවිය යුතුයි. යමක් කළාම ඔයගලන්ගේ අකුසලයේ වැඩි වෙනවද? කුසලයේ නැති වෙනවද? ඒ වගේ දේවල් නොසිය යුතුයි. ඉතින් ඔහොම ගිහිල්ලා කියනවා මේ rebirth not ended. අවසන් කරගෙන නැත්තම් ඒකත් නොසිය යුතුයි. මොකද දැන් අනාගාමියා ගිහිල්ලා ඉපදෙනවානේ නේද? එතකොට ඒකත් නොගත යුතුයි කියන එකයි ඒකේ පෙන්නන්නේ. හරි එවනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 10 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේක පෙන්නනවා මේ සීලස්කන්ධය කියන එක. භවසේවනීය දුරු කරන්නේ සීලස්කන්ධේ පරිපූර්ණ කරන. යම් භවයක පැවැත්මක් නොමැතිද ඒම සීලයට තුඩු දෙනවා. එතකොට මේක අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ ඒ විදිහට අත්භාව පටිලාභය කියන එක පහ කරනවා. දැන් අපි කිව්වේ අනාගාමී මේක ඉවර කරගෙන නැහැ නේද? එතකොට තව එකකට යන්න ඒ නොහිතනවා කියන එක තියෙන්නට ඕන. එතකොට අස්මිතිය පහ කරනවා නම් ඒ සීලස්කන්ධේ පරිපූර්ණ කරනවා. දැන් අපි කොහේ හරි භවයකට යන්නේ හිතන හොඳයි සුඛයි කියාගෙන නේ. එතකොට ඒක පහ කිරීම. එතකොට අභිජ්ජාව පහ වෙනවා කියන එක පේනවා. එතකොට දැන් ඉතින් මේක මේ ධර්මයේ අපි භාවනා දෙකක් ඕගලන්ට පෙන්නනවා. එතකොට ඒකේ දැන් අපිට මේ උඩ ඉඳන් පල්ලෙහාට බලාගෙන ඉන්න පුළුවන් නේද? ඉතින් බලාගෙන එනකොට අපි අන්න උපේක්ඛා නිමිත්තට ආවම පාණාතිපාතේම අතහරිනවනේ නේද? එතන දස කුසලයේම සිහි කරන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට දැන් ඉතින් මෙතන මේ සීලස්කන්ධයට ආවට පස්සේ ඉතින් එහෙනම් ඕගලන්ට දස කුසලයේම ඒ පහ කිරීම සිහි කරන්න ඕනේ. ඉතින් අයියා අපි දෙපාරක් කරන්නේ. ඒ දෙපාරක් කරන්නේ එකපාරක් අපි බැලුවා. මේ නැවත බලන්නේ අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤේන්ද්‍රිය දැක්කාම මෙතන දුකයි කියලා දැක්කා. එතකොට දුකයි කියලා දැක්කනම් ඒ බලලා ඊට පස්සේ අපි අයින් කරනකොට ඒ විමුසීම ඒ අදත්තා දාන එපා ආනාතිපාත එපා කියන එක ගැඹුරු. දුක දැකලා දුක්ඛ සමුදය. අන්න ඒකයි මේ පෙන්නන්නේ. එතකොට අර අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රව කියන එකට එහෙම එන්නේ නැහැ. අර පෙර සුඛයි කියලා හිතාගෙන ගියානේ දැන් යන්නේ නැහැ. ඉතින් ඕක අර මේ අධි ප්‍රඥා ශික්ෂාව අමෝහ පාරේ පැත්තෙන් සම්බන්ධ වෙලා එන එකක්. ඔයක මේ වෙලාවේ එහෙම සම්පූර්ණයෙන් බලනවා. එතකොට දැන් මේකේ අපි එහෙනම් 11 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මෙතන මේ අපි භාවනාවට පහසු වෙන මේ කාරණාවන් අපි ලියාගමු. මේ චින්තාමේ ප්‍රඥාව තියෙන තැනින් උඩින් පොඩ්ඩක් ලියාගන්න දුක්ඛ නිරෝධය ගැන සිතීම කියලා. දුක්ඛ නිරෝධය ගැන සිතීම.
එතකොට මේ අවිතක්ක ਵਿਚාර මාත්‍ර සමාධිය තියෙනවානේ. මේකෙන් මේ කොටුව ඇතුළෙන්ම ලියාගන්න කාරණා දෙකක්. එකක් තමයි භවයේ යෑමේ විතක්කේ නැත. භවයේ යෑමේ විතක්කේ නැත. දෙවෙනි කාරණේ තමයි නිර්වාණයම සොයයි. නිර්වාණයම සොයයි. එතකොට මෙතන මේ සවිතක්ක සවිචාර සමාධියට උඩින් මේ පැත්තෙන් ලියා ගන්න පුළුවන්. මතක් වෙන්නත් එක්ක භවෙන් ජාති, භවපච්චය ජාති. ජාතිය දුකයි. ඒ කිවි කායානුපස්සනාවේ අවබෝධය නේද? භවපච්චය ජාති, ජාතිය දුකයි. එතකොට එතන දිබ්බ විහාර කතාව තියෙනවානේ. ඉතින් ඒකේ සමාධිය මගින් ඇතිවෙච්ච මෙත්තාව කෙනෙකු උදව් උපකාර කරනවා. මේ විදිහට ඇවිල්ලා මෙත්තා අප්‍රමාණටම එනවනේ අපි මතකද? එතකොට ඒ උදව් ඒක මෙත්තා උපකාර කරනවා. චිත්ත සමාධියේ ඇත්තේ එතන ලියා ගන්න එම සමාධිය මගින් ඇතුණු මෙත්තා උදව් උපකාර කරනවා. චිත්ත සමාධියේ ඇත්තේ වේදනාව නිසා රූප නොසයයි. වේදනාව නිසා රූප නොසයයි. එතකොට මෙතන මේ අදි සීල ශික්ෂාව තියෙනවානේ. එතනින් අපි පොඩ්ඩක් මතක් වෙන්න දකුණු පැත්තෙන් ලියාගමු. පාණාතිපාතය නිසා ඒකෙන් දේශය. පාණාතිපාත ඇරෝ එකක් දාලා දේශය කියලා දාන්නකො නේද? ඉතින් අනිත්‍යවත් මතකයිනේ අදත්තා දාණයෙන් ලෝභයක ලියාගත්තේ තුනට එකෙන් මතක් වෙනවනේ. පහකොලොත් අලෝභ අදෝස අමෝහ. පහකොලොත් අලෝභ අදෝස අමෝහ. සංස්කාර නිසා සුඛවන රූප නොසයයි. සංස්කාර නිසා සුඛවන රූප නොසයයි. දැන් මේක හොඳට බලන්න. මෙතන හරිය ලස්සන භාවනාවක්. දැන් බලන්න මෙතන චින්තාමය ප්‍රඥාවේ මෙතන වෙනවා දුක්ඛ නිරෝධය ගැන හිතනවා කියලා නේද? එතකොට මේ අවිතක්ක අවිචාර සමාධිය දෙවිනි තියාගත්ත කාරණා මොකද්ද? නිර්වාණයම සොයයි. ඉතින් දුක්ඛ නිරෝධය නම් හොයන්නේ නිර්වාණයම සොයයි. ඒ කාරණාව මෙතනින් සම්බන්ධ වෙනවා. දැන් මෙතන තියෙනවනේ භවයේ යෑමේ විතක්කයක් නැත කියන එක. ඒක එන්නේ කොහෙන්ද? සවිතක්ක සවිචාර සමාධිය. ඉතින් තමන්ගේ භාවනාවේදී තමන් අර ඉස්සෙල්ලා එක වගේ පොඩ්ඩක් මනස නංවන්න ඕනේ සවිතක්ක සවිචාර සමාධිය නේද? එතකොට ඒක කලයින් පස්සේ දැන් අතින් භවපච්චය ජාති ජාතිය දුකයි කියලා ගන්නවා. ඉතින් එහෙමනම් අර 100 තේරුම් ගත්තා නම් ඉතින් කෑග ගහ ඉඳලා වැඩක් නැහැ නේද? දැන් මම මේ කෑම ඉල්ලලා රස කෑම හම්බුනොත් තණ්හා වෙලා මට ආපහු දුක්ඛය. එහෙනම් ඉතින් මම මේ භවයේ යන්නනේ හදන්නේ. මම භවයේ යන්නේ නැහැ කියන එක. ඒතකොට මේ කාරණා දෙක සම්බන්ධ කරලා බලන්න. මේ දෙපැත්තෙන් තමයි ඒක ආවේ කියලා. දැන් ඉතින් එහෙම කළාම ඔන්න අදි සීල ශික්ෂාවට තමන් එනවා. ඒ පාණාතිපාතේ නිසා දේශය නේද? මේව පහ කළොත් අලෝභ දෝස අමෝහ. ඉතින් අපි එතන කියවනේ සංස්කාර නිසා සුඛෝන රූප හොයන්නේ නැහැ කියලා නේද? දැන් එහෙනම් ඕගලන්ට පේනව නේද අර දුක්ඛ ටේබල් එකේ දෙවෙනි ස්ලයිඩ් එක. අර මෙහෙම තිබුණේ. බායාගති මේ පැත්තේ සංස්කාර මේ පැත්තේ වේදනා. දැන් කියන්නේ මොකද්ද? දැන් කියනවා මේ අදි සීල ශික්ෂාව නිසා සංස්කාර පාණාතිපාත වැනි සංස්කාර නිසා අංසුකෝණ රූප හොයන්නේ රූපේ හොයන්නේ නැහැ. ඊට පස්සේ මේ වම් පැත්තෙන් කියන්නේ මොකද්ද? චිත්ත සමාධිය තියෙනවා නම් වේදනාව නිසා සුකෝණ රූප හොයන්නේ නැහැ නේද? ඒතර පේනවා දැන් එහෙනම් මේ ටේබල් එකේ මේ දෙවෙනි ස්ලයිඩ් එකේ කාරණා දෙකම ගැලවිලා යනවා. එහෙනම් රූප හොයන්නේ නැහැ කියන එක පේනවා. ඒ ඩයග්‍රෑම් එක බොහොම බලගත්තු ඩයග්‍රෑම් එක. එතකොට ඒක හොඳට සම්බන්ධ කරලා තමන්ට බලන්න පුළුවන්. ඒක පළවෙනි භාවනාව. ඊළඟට ඕගලන්ට අර උපේක්ඛා නිමිත්ත එහෙම ටිකක් සිහි කරන්න ඕනේ. උපේක්ඛා නිමිත්ත අර පෙර යම්කිසි පාණාතිපාතය වගේ දෙයක් කළාද ඒක දැන් කරන්නේ නැති නිසා ඇතිවන සුඛය මගින් පෙර කළා වූ දේ දුකයි කියලා දකින්න. දැන් රස්සාව කර කාලේ හිටපු දුක්ඛය ඊට පස්සේ රස්සාවෙන් අයින් වුණාම ඇති වෙන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දකින්න. ඉතින් ඔක දස කුසලයේ මොතන සිහි කරන්න පුළුවන් බොහොම ප්‍රබලයි. දැන් එතනින් එනවා අපි මෙන්න මේ භාවනාවට. අව්‍යාපාද විතක්කේ. මෙතනින් ලියා ගන්නවා අපි
දේශය බැසයයි කියලා. දේශය බැසයයි. ඉතින් මේ කතාව ආවේ කොහොමද? අමතක වෙන නිසා අපි ලියාගමු. පාණාතිපාත කරන අයෙකුට මරණීය දුකයි නොවැටහි කියලා. පාණාතිපාත කරන අයෙකුට මරණීය දුකයි නොවැටහි. පදත්තා දාන කරන අයෙකුට ජාතිය දුකයි නොවැටහි. අර මෞකුසට යන අවස්ථාව. දැන් ඉතින් අපි ඒ උපේක්ඛා නිමිත්තට මේ අව්‍යාපාද විතක්කේ උපේක්ඛා නිමිත්තට පුණුපුණා බැස ගන්නවනේ. ඉතින් එහෙනම් අපි පාණාතිපාත කරන්නේ. ඒවනම් ඕගලන්ට පේනවා මරණය දුකයි කියලා. අදත්තා දාන කරන්නේ. එහෙනම් ජාතිය දුකයි කියලා පේනවා. එතකොට ඒක මතකයේ තියෙන්න ඕනේ. එතකොට මෙතන ලියා ගන්නවා අඤ්ඤින්ද්‍රිය තියෙන තැනින් චතුරාර්ය සත්‍ය කියලා. චතුරාර්ය සත්‍ය. එතකොට මේ අනඤ්ඤාත නස්සාමිති ඉන්ද්‍රියටින් ලියා ගන්නවා සමාපatti ධර්මයන් පහ කිරීමට වෑයම් කරයි. සමාපatti ධර්මයන් පහ කිරීමට වෑයම් කරයි. එනවාද අපි මෙතන ඡන්දය කියලා ලකුණු කරලා තියෙනවා. මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා ඉද්ධිපාදයෝ නේද? ඉතින් ඒකන ඒ පහ කරන්න විරියෙන් ඇති වුණු ඡන්දය තමයි මෙතන මේ පෙන්වන්නේ. එතකොට මෙතන මේ අව්‍යාපාද පවිචාරය කියන තැනින් යටින් ලියා ගන්නවා සුඛය ඉක්මවයි. සුඛය ඉක්මවයි. චතුරාර්ය සත්‍යෙම ස්ථාපිත වේ. චතුරාර්ය සත්‍යෙම ස්ථාපිත වේ. දැන් එතකොට මේකේ භාවනාව කරන්නේ කොහොමද? දැන් අපි අර උපේක්ඛා නිමිත්ත එහෙම බලන්න යාවේ නේද? ඒක නිසා අපි දැන් තේරුම් ගත්තා අව්‍යාපාද විතක්කේ. දැන් ඉතින් අර පාණාතිපාත කරන මිනිස්සයාට දුකයි කියලා වැටහෙන්නේ. අදත්තා දාන කරන එක්කෙනාට ජාති දුකයි කියලා වැටහෙන්නේ. ඉතින් අපි ඒව කරන්නේ නැති හින්දා උපේක්ඛා නිමිත්තට පුරුණා වැහැගත්තා නම් දැන් අපිට පේනවා මේ මරණීය දුකයි. ජාති දුකයි. ඒතර ජරා ව්‍යාධි දුකයි කියලා තේරෙනවා. එහෙමනම් අඤ්ඤින්ද්‍රිය පළවෙනි කාරණේ අන්න ඒකෙන් පෝෂණය වෙනවා. දුකයි කියලාම තමයි දැන් Tamanට තේරෙන්නේ. එතකොට දැන් මෙතන අඤ්ඤින්ද්‍රිය තියෙනවානේ සමුදයක් ඇත අස්තංගමයක් ඇත කියන කතාව. තණ්හාව නිසායි දුක. තණ්හාව නිරෝධයෙන් දුක්ඛ නිරෝධය. අන්න ඒක නැති වෙන්නේ අර සමාපatti ධර්මයන් පහ කළාම නිත්‍ය කතාවක් නෑ. නිත්‍ය කතාව ගියා නම් අන්න දැන් Tamanට පේනවා ඇත්ත වශයෙන්ම මේකේ තියෙන සමුදයක් අස්තංගමයක් කියලා. එතකොට දෙවෙනි කාරණේ අනඤ්ඤතා නස්සාමිති ඉන්ද්‍රියෙන් ඇති වෙනවා. දැන් එතකොට අපි මේක තනිකර තේරුම් ගත්තා නම් අව්‍යාපාදු පවිචාරයට එනකොට Tamanට පේනවා දැන් දුකම තමයි තියෙන්නේ නේද? එහෙමනම් අපි බොරුවට සුඛයි කියලා තිබිච්ච එකක් තියෙනවද? ඒක පහ වෙනවා. ඉතින් ඒක තමයි අපි කිව්වේ සුඛේ ඉක්මවනවා. දැන් චතුරාර්ය සත්‍යයම ස්ථාපිත වෙනවා. මේකම තමයි තියෙන්නේ කියන එක. ඉතින් හොඳ භාවනාවක්. ඒකද මේ භාවනා දෙකක්. උපේක්ඛා නිමිච්ඡත් එක්ක තුනයි. එතකොට ඕගලන්ට තව ඉතින් වෙලාව තියෙනවා නම් මම කිව්වේ අර්ථ මේකේ මේ සීලස්කන්ධය දක්වා ඇවිල්ලා ආපහු අර මෙනෙහි කරලා බලන්න අර උපේක්ඛා නිමිත්තර දස කුසලයේ මම කිව්වේ නේද? එකපාරක් බැලුවා තව පාරක් බලනවා. දැන් දුකයි කියලා නිතේරලා තියෙන්නේ. දුක දැනගෙන දුක්ඛ සමුදය බලන එක වෙනයි. දුක්ඛ සමුදය බලලා දුකයි කියලා දැනගන්නවට වැඩිය. හොඳයි ඒකයි කරන් තියෙන භාවනාව. එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.